ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රවල සන්නායක ගෝලයකට කේන්ද්‍රයේදී ආරෝපණයක් දුන්නා. නැවත ඒ කේන්ද්‍රයේ සන්නායක ගෝල කීපයක් තිබ්බාම භූගත කරනකොට භූගත නොකරන අවස්ථාවලදී ආරෝපණ දුන්නාම ඒවැ ගණන් හදන හැටි ඒවැ විභවයේ විචලනයන් අදින හැටි මේක A level exam එකේදී හරියම වැදගත් කොටසක් වෙනවා විද්‍යුත් ශේෂ්ත්‍රවල. දැන් මේ සන්නායක කබලක් මේ තියෙන්නේ වටේට පොත්තක් වගේ ඇතුළේ හිස් කේන්ද්‍රයේ ආරෝපණයක් කැපිටල් Q කියලා තියලා තියෙනවා. දැන් මේ කීයන්ගේ හැටි අපි මීට ඉස්සෙල්ලා කරපු නිසා අපි ඒක ඉස්සෙල්ලා වේගෙන් අදිමු. ධන Q නිසා මේ පිටිය ඇතුළත ඍණ Q විදියට ප්‍රේරණවා මේ දිගේ නැවත ධන Q කියලා ප්‍රේරණය වෙනවා. කේන්ද්‍රයට ආරෝපණයක් දුන්නාම සන්නායක නම් තියෙන්නේ සමානව ප්‍රේරණය වී එළියට යනවා කිව්වා. විශාලත්වයෙන් සමානයි ද්‍රව්‍යතාවය මාරු කර කර යනවා. එහෙනම් බලන්න දැන් සන්නායක එහෙම නැත්නම් ආරෝපණයක් උඩ ඊවලග්ගයයි විවලග්ගයයි අනන්තයට යනවා කිව්වා. මතක ඇති මේකෙදි කිව්වා ආරෝපණය කියන සාමාන්‍ය විභව විචලනය අඳින්න කියලා. ඕගොල්ලන්ට මතකයි මේ E ලියනකොට E ලියවෙන්නේ K වරක් Q බෙදීම R වර්ගය. E R ට ප්‍රතිලෝම නිසා විචලනය ওই විදිහයි. හැබැයි මේ තියෙන්නේ Q ආරෝපණයක් තිබ්බොත් දුරත් එක්ක විචලනය. එහෙනම් අපි සන්නායක දැන් මේක සන්නායක ඇතුලේ විද්‍යුත් ශේෂ්ත්‍රය නැති නිසා අපි මේ කොටස මකනවා කිව්වා. ලේසියෙන්ම අදින්නේ මේ විදිහට කිව්වා. එතකොට මේක තමයි දුරත් එක්ක මේ දුරත් එක්ක E වල විචලනය මේ විදිහට. ඊළඟට අපි මේ කොටස ඇත්තටම ගිය ක්ලිප් එකකින් කෙරුවා. මෙතනදී කියන්නේ මේ විභවයේ විචලනය. එහෙනම් අපි V වල ඉක්වේෂන් එක ලිව්වොත් V වල ඉක්වේෂන් එක ඉන්නේ මතකයි K වරක් Q බෙදීම R. හැබැයි මෙතනට ධන ඍණ එනවා. දැන් බලන්න මෙයා පොසිටිව් charge එකක් නිසා අනන්තයට යනකම්ම විභවය ධන. ඒ නිසා ධන පැත්තේ විතරමයි ඇදෙන්නේ. හැබැයි මතක ඇති දැන් මේක සන්නායක මේ සන්නායක මතක ඇති සන්නායක ඇතුලේ E0 වෙනකොට 0 වෙන්නේ ඩෙල්ටා V. ඩෙල්ටා V 0 කියන්නේ මේ හැම ලක්ෂයකම මෙතෙන් තමයි මෙතන විභවය සමාන. විභවය සමාන නිසා විභවයක් තියෙනවා ඒක පෘෂ්ඨ විභවයමයි. මේ පෘෂ්ඨ විභවයමයි මෙතනට යනකන් තියෙන්නේ. මෙන්න මෙතන විභවය. ඊළඟට ආරෝපණයක් උඩ දැන් R කියන එක්කෙනා ලිමිට් වෙනකොට ඉන්ෆිනිටි වලට R යනකොට අනන්තයට මෙයා ලිමිට් වෙනවා 0 වලට. මොකද මේ දෙන්න ප්‍රතිලෝමයි. මෙයා උඩ වෙනකොට මෙයාම වෙනවා. නිසා ආරෝපණය උඩ කියන්නේ R 0 වෙනවා. ඔය වගේම R 0 වෙනකොට V කියන එක්කෙනා යනවා අනන්තයට. R 0 වෙනකොට V අනන්තයට යනවා. අනන්තයට යනකොට අදින ස්පර්ශෝන්මුඛ මතකයි. මෙන්න ඒක. ඊළඟට මෙතනින් එහාට බලන්න සන්නායකයක ඇතුළත විභවය නියතයි. මෙන්න සන්නායක කොටස විභවය නියතයි. ඊට පස්සේ මේක අනන්තයට යනවා. මෙන්න දුරත් එක්ක E වල විචලනය දුරත් එක්ක V වල විචලනය. ඒ සමහර විට මේ ගෝලයේ බාහිරින් අපිට මේ ලක්ෂයෙන් එර්ත් කරලා දෙන්න පුළුවන්. මේ එර්ත් කනෙක්ෂන් එක මෙතනින් ගැහුවත මෙතනින් ගැහුවොත් මෙතනින් ගැහුවොත් මේ එර්ත් කනෙක්ෂන් එක මේ වටේට කොහෙන් සම්බන්ධ කරුවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. අන්න එහෙම වුණාම මේ විචලනය මෙතනට යනකම්ම තියෙනවා. හැබැයි මේ අවසාන විචලනය තුර අනන්තයට යන්නේ මේ පෘෂ්ඨයට ආපු ගමන් විභව එකපාරටම බිඳුව වෙලා යනවා. ඒකට හේතුව එර්ත් කනෙක්ෂන් එකදී විභවය හරියටම ශුන්‍ය වෙලා යනවා. ඊළඟට අපි
සන්නායක ගෝල දෙක ඒකකේන්ද්‍රීය නම් ඒකට ආරෝපණයක් දීලා අභ්‍යන්තර පෘෂ්ඨයයි බාහිර පෘෂ්ඨයයි සම්බන්ධ කිරුවොත් ස්විච් එකකින් හරි නිකන් හරි වෙන්නේ මොකද්ද කියලා බලමු. බලන්න. දැන් මේ තියෙන සන්නායක ගෝලයක්. මේ තියෙන්නේ තව සන්නායක ගෝලයක්. මේ දෙන්න මේ විදිහට ස්විච් එකක් තියෙනවා. මෙතන +Q1 තියෙනවා, මෙතන -Q2 තියෙනවා. හිතන්න මේ විදිහට ආරෝපණ දෙකක් සන්නායක ගෝලයකට දීලා තියෙනවා. දැන් අහනවා මෙන්න මේ ස්විච් එක ඔන් කරුවොත් කොච්චර ආරෝපණයක් මෙතනින් ඉවතට යනවද කියලා. බලන්න සන්නායක නම් හැම තිස්සෙම ආරෝපණයට ඉන්නේ බාහිර පෘෂ්ඨයේ. ඒ නිසා දැනට මේක ඝන වුණත් කුහර වුණත් සන්නායක නිසා බාහිර පෘෂ්ඨයේ විතරයි තියෙන්නේ. දැන් මේ ඔක්කොම සන්නායක, මේ දෙකම සන්නායක, මෙයත් සන්නායක, මෙයත් සන්නායක. හැබැයි සන්නායක නම් ඝන වුණත් කුහර වුණත් ආරෝපණයේ හිටින්නෙම බාහිර පෘෂ්ඨයේ විතරමයි. හැබැයි මේ දෙන්නට යන්න ක්‍රමයක් නැතු ඉන්නේ මේ ස්විච් එක ඔෆ් නිසා. බැරි වෙලා හරි කවුරු හරි මේ ස්විච් එක ඔන් කරුවොත් ඇතුලේ තියෙන ආරෝපණය අඩුවක් නැතුවම සම්පූර්ණයෙන්ම එළියට යනවා. අඩුවක් නැතුවම එළියට යනවා. ඒ කියන්නේ මේ ස්විච් එක ඔන් කරුවම මෙන්න මේ Q1 සම්පූර්ණ යනවා මේ පෘෂ්ඨය. අන්න එතකොට බාහිර පෘෂ්ඨයේ තියෙන අවසාන ආරෝපණය කියන්නේ -Q2 + Q1. ඒකට හේතුව සන්නායක වල ආරෝපණ පැතිරෙන්නේ බාහිර පෘෂ්ඨයේ විතරයි. දැන් අපි තව සමහර වෙලාවකට මෙන්න මේ විදිහට ඒක කේන්ද්‍රීය ගෝල දෙකක් දෙනවා. දීලා මෙතනින් ස්විච් එකක් සම්බන්ධ කරනවා මේ විදිහට. සම්බන්ධ කරලා ඒක එර්ත් කරනවා. දැන් ඔන්න ස්විච් එකක් දීලා මේක එර්ත් කරලා තියෙනවා. එර්ත් කනෙක්ෂන් එක කවුරුත් දන්නවා. දැන් හිතන්න මේකේ අරේ A කියලා. මේ ගෝලයේ අරේ B. දැන් මේ තියෙන්නේ ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල දෙකක්. මේ ගෝලයට දෙන ආරෝපණයක් කැපිටල් Q කියනවා. දීලා මෙන්න මේ ඇතුලේ ගෝලයේ ඝන වුණත් කුරුණත් ප්‍රශ්නයක් නැහැ කිව්ව සන්නායක නම් බාහිර පෘෂ්ඨයට විතරයි ආරෝපණ දුන්නොත් තියෙන්නේ. දැන් මේ ගෝලේ මෙන්න මේ බාහිර පෘෂ්ඨයට විතරක් කැපිටල් Q කියලා ආරෝපණයක් තියෙනවා මේ බාහිර පෘෂ්ඨයට විතරයි. අහනවා මේකේ අරේ A මේකේ අරේ B නම් මෙන්න මේ අරයන් දෙක A B නම් මේ ස්විච් එක ඔන් කරුවොත් ස්විච් එක හරහා ගමන් කරන පොළොව දෙසට හෝ ගෝලයේ දෙසට ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නැත්නම් ආරෝපණ ප්‍රමාණය සොයන්න කියනවා. එතකොට අපි කරන්නේ මෙහෙමයි. ඕගොල්ලන්ට මතක ඇති විද්‍යුත් ශේෂ්ත්‍රවල මම කිව්වා මොන විදිහට ගත්තත් අනිවාර්යෙන් earth connection එකක් දැක්කොත් ඒ connection එකේ potential එක විභවය 0 කරන එකයි අපි කරන්නේ. එහෙනම් අපිට හරි ලේසි. අපි මෙන්න මේ වගේ ලක්ෂයක් ගමු capital A කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වටේටම එකම විභවය තියෙන සමවිභව පෘෂ්ඨයක් නිසා. දැන් මේ ආරෝපණය නිසා මේ ඇතුළට ආරෝපණයක් A ඇතුළට ආරෝපණය දුන්නොත් සමාන විරුද්ධව ප්‍රේරණය වී එළියට යනවා. එළියට ආරෝපණයක් දුන්නාම සමාන ඇතුළට ප්‍රේරණය වී ඇතුළට එන්නේ නැහැ. හේතුව මේ බාහිර පෘෂ්ඨයට ධන Q දුන්නොත් ඇතුළ පෘෂ්ඨයේ ඍණ Q විදියට ප්‍රේරණය වෙන්න බෑ. මොකද එහෙමනම් මේකට ආරෝපණයක් දීලා නැහැ. ධන Q ඍණ Q කැපිලා යනවා. ඒතර ආරෝපණයක් මේක ඇත්තේ නැහැ. ඒ නිසා හොඳට තේරෙනවා. බාහිර පෘෂ්ඨයට පිටතින්ම තියෙන ගෝලයට ආරෝපණයක් දුන්නට සමාන අගයන් වලින් ඇතුළට ප්‍රේරණය වී යන්නේ නැහැ. හැබැයි ඇතුළට ආරෝපණයක් හම්බෙයි. අපි ඒක දන්නේ නැහැ Q කියලා ගමු.
ඇත්තටම මේ ධනාගයක් මේ තියෙන Q කිව්වොත් පොසිටිව් Q. මේ ධනාගය නිසා ඇත්තටම මෙතනට එන්න ඕනේ ඍණාගය. ඒක ගාන හදනකොට එයි. හරි. එහෙනම් පිටතම ගෝලයට ආරෝපණයක් දුන්නාම සමානව ප්‍රේරණය වී ඇතුළට එන්නේ නැහැ කිව්වා. ඇතුළටම ආරෝපණයක් දුන්නාම සමානව ප්‍රේරණය වී එළියට යනවා කිව්වා. එහෙනම් අපි හිතමු මේකට ලැබෙන ආරෝපණය Q කියලා. අපි ඒ ලක්ෂ්‍ය විභවය ලියමු. මොකද ඒ ලක්ෂ්‍ය විභවය k වරක් බලන්න k කියන්නේ 1/4 එප්සිලන් නෝට් ඉස්සෙල්ලාම ලියනවා මේ ධන q නිසා q බෙදීම එහෙනම් q බෙදීම a ඊට පස්සේ ලියනවා මේ කැපිටල් q නිසා ධන q බෙදීම මතක ඇති ඔයගොල්ලන් ලියන විදිහ ආරෝපණය ලියාගෙන ගියා දුරින් බෙදුවා මෙයා නිසා q බෙදීම a මෙයා නිසා නැවත k වරක් ධන කැපිටල් q බෙදීම හැමතිස්සෙම ගෝලයට හම්බෙන්නේ ඇතුළට හම්බෙන්නේ පෘෂ්ඨ විභවය. දැන් පුතාලා මෙතන විභවය දැන් මේ කැපිටල් Q නිසා ඇතුලේ ඒ ලක්ෂයේ විභවය ලියනකොට කෙලින්ම මේ ඇතුලේ ආරෝපණය අමතක කරන්න. කැපිටල් Q නිසාම ලියාගෙන යනවා. කැපිටල් Q නිසා ඇතුලට හම්බෙන්නේ පෘෂ්ඨ විභවය. මතක ඇති කිව්වා සන්නායකයක ඇතුළ හැමතැනම විභවය එකයි. E තමයි බිඳුව වෙන්නේ. ඒ විභවයේ අගය පෘෂ්ඨයේ අගයේ විභවය කියලා. සන්නායකයක ඇතුළත ඕනම ලක්ෂයකට දැනෙන්නේ පෘෂ්ඨ විභවය. එහෙනම් මේ කැපිටල් Q නිසා අපි ලියන්නේ කැපිටල් A කියලා ඇතුළ ලක්ෂය. කැපිටල් Q තියෙන පෘෂ්ඨයෙන් ඇතුළ ලක්ෂය. ඇතුළට හම්බෙන්නේ පෘෂ්ඨ විභවය කියන්නේ බීදුරකින් තියෙන එක. දැන් මෙතන earth connection එකක් තියෙනවා. earth connection එකක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එතන විභවය ශුන්‍යයි. එහෙනම් අපි කරන්නේ මෙන්න මේ කැල 0 කරනවා. කාටත් හොඳට මතක තියෙනවනේ මම මේ k කියලා ලිව්වේ 1/4 එප්සිලන් නෝට් කියන. ඒක තේරෙන්න ඕනේ. එහෙමනම් මේ ලක්ෂ්‍යය භූගත කරපු නිසා මේ ලක්ෂ්‍ය විභවය ශුන්‍යයි. එහෙනම් බිඳුව සමාන වෙනවා මේ අගයට k වරක් q බෙදීම a ධන කැපිටල් q බෙදීම b ට. හැබැයි 1/4 එප්සිලන් නෝට් මතක ඇති අගයක් කියනවා 9 වැඩි කිරීම 10 9යි. ඒ නිසා මේ කෑල්ල බිඳුව වෙන්නේ නැහැ කවදාවත්. මේ පැත්ත බිඳුව වෙන්න නම් මෙන්න මේ කෑල්ල බිඳුවට යන්න ඕනේ. ඒ කෑල්ල බිඳුවට යවන්න. අපි ඒ කෑල්ල බිඳුවට යවුවොත් බලන්න මේ කෑල්ලයි බිඳුවට යවන්නේ. එහෙනම් ධන q බෙදීම a සමානයි කැපිටල් q බෙදීම b ධන මේක සමානයි බිඳුවයි මේ කෑල්ල බිඳුව වෙන්න ඕනේ. නම් මේ කෑල්ල එහා පැත්තට යන්නේ. ඒක q සමානයි ඍණ කැපිටල් q a බෙදීම b. ඇත්ත තමයි මම කිව්වා මේ ආරෝපණය නිසා ඇතුළට හම්බෙන ආරෝපණය ප්‍රේරණයක් වෙනවා නම් ඒක ඍණාගයක් ගන්න ඕනේ කියලා. මෙන්න ඒ ඍණාගය හම්බෙනවා. හැබැයි ඕගොල්ලෝ දන්නවා ධන ආරෝපණයක් තියෙනකොට පෘෂ්ඨයක් භූගත කෙරුවොත් පොළවෙන් ඉලෙක්ට්‍රෝන එනවා. ඍණ ආරෝපණ තිබ්බොත් තියෙන ඒවට චලන වෙන්න පුළුවන් නිසා පොළවට ඉලෙක්ට්‍රෝන යනවා. ඒ නිසා දැන් මේක භූගත කරපුවම බලන්න මේ ලක්ෂ්‍යයට තියෙන ආරෝපණය ඍණ ආරෝපණ පොළවට යනවා. එහෙනම් මේ ප්‍රමාණයෙන් පොළවට ගිහිල්ලා මෙන්න මේ ආරෝපණය ශුන්‍ය වෙලා මේ ලක්ෂ්‍යයේ විභවය බිඳුවට එනවා. ඒ නිසා මේ තියෙන ආරෝපණය සම්පූර්ණයෙන්ම විභවය ශුන්‍ය කරන්න මේ පෘෂ්ඨයට එන ආරෝපණය කිව්වේ මෙන්න මේ අගය සම්පූර්ණයෙන්ම මේ ස්විච් කරා පොළවට යනවා. ඕක තමයි ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල භූගත කෙරුවාම වෙන දේ. ඊළඟට අපි බලමු ගෞස් ප්‍රමේයයේ ඒක කේන්ද්‍රීය සන්නායක ගෝලවල ගෝල කීපයක් දෙනකොට ඊසා v වල අගයන් කියන්නේ කොහොමද කියලා. බලන්න
දැන් මේ ඔක්කොම සන්නායක ගෝල. හැබැයි මතක තියාගන්න ඝනකමක් දුන්නොත් තමයි අපි අර ප්‍රේරණය ගන්න. ඝනකමක් නැත්තම් ප්‍රේරණය වැඩක් නැහැ. මොකද ඝනකමක් නැත්තම් එකම පෘෂ්ඨයේ දෙපැත්තනේ ධන q ඍණ q විදියට ප්‍රේරණය වෙන්නේ. එතකොට ගාස් පෘෂ්ඨය අර ගන්නකොට ධන q ඍණ q කැපිලා යනවා ප්‍රේරණය. හැබැයි ඝනකමක් තිබ්බොත් දුරත් එක්ක විචලනය නිසා ඝනකම තිබ්බොත් ප්‍රේරණය ගන්න ඕනේ. ඝනකම නැතුව ආරෝපණයක් දුන්නොත් ප්‍රේරණය ගන්න එපා. ඝනකම නැතුව ආරෝපණයක් දුන්නොත් පෘෂ්ඨවලට ප්‍රේරණය ගන්න එපා. තේරුමක් නැහැ. උදාහරණයක් විදියට අපි ඉස්සෙල්ලා බලමු. ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල දෙකක් මේ විදිහට. දැන් මේකේ අරය A මේකේ අරය B. දැන් මේ තියෙන ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල දෙකක්. මේ ඇතුලේ ගෝලයේ ඝන උනත් කුහර උනත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පිටත ගෝලයේ කුහර ගෝලයක් වෙන්නම ඕනේ. මොකද ඇතුලේ ගෝලයක් තියෙනවා. එහෙම තියලා මේකට ආරෝපණයක් දෙනවා අපි. මොකක්ද මේ දෙන ආරෝපණය? ධන q1 ඍණ q2 කියලා ආරෝපණ දෙකක් දෙනවා. මේකට. දැන් දුන්නාම අපෙන් අහනවා බලන්න. මෙන්න මේ A ලක්ෂය මේ කැපිටල් B. දැන් මේ දෙකේ අරයන් ගත්තේ සිම්පල් A සිම්පල් B කියලා. අපෙන් අහනවා A ලක්ෂයේ B ලක්ෂයේ විභවය ලියන්නේ කොහොමද? A ලක්ෂයේ B ලක්ෂයේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ලියන්නේ කොහොමද කියලා. හරි. අපි ඉස්සල්ලා මෙතනදී ඊලියම් මෙතනදී වීඩියම්. දැන් V ලියනකොට ඒක හරි ලේසි. E ලියනකොට ගෞස් ප්‍රමේය දන්න නිසා ඒකෙත් ප්‍රශ්නයක් නෑ. දැන් අපි පළවෙනිම දේ මේ ගෝලය ගත්තාම බලන්න E ලියන්නයි යන්නේ A ලක්ෂය. දැන් ඇතුලේ ගෝලයට q1 පිට ගෝලයට ඍණ q2 කියලා ආරෝපණ දෙකක් දීලා තියෙනවා. මේවට ඝනකමක් දීලා නැහැ. ඇතුලේ ගෝලයේ ඝනකම ගත යුතු නැහැ. මොකද ආරෝපණයේ පිටිනේ බාහිර පෘෂ්ඨය විතරයි. ප්‍රේරණය ගන්න එපා. ඝනකමක් දීලත් නැහැ. මොකද ඝනකම දුන්නොත් තමයි දුර වැඩි වෙනකොට ඊ වෙනස් වෙන්නේ. ඝනකමක් නැත්තම් මේ වගේ එකම පෘෂ්ඨයේ දෙපැත්ත තියෙන. ප්‍රේරණයක් ගන්න එපා. හරි. මෙන්න ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල දෙකක් තියෙනවා. මේ දෙක සන්නායක ගෝල. ඇතුලේ ගෝලයට q1 දීලා තියෙනවා. පිට ගෝලයට q2 දීලා තියෙනවා. අරයන් A B වෙන්නේ. අහනවා A ලක්ෂ්‍ය විභවය. අපි වෙනද වගේ A ලක්ෂ්‍ය අවශ්‍ය නිසා ගෞස් පෘෂ්ඨය ඇඳගෙන යනවා. මෙන්න මේ A ලක්ෂයට පොඩ්ඩක් පිටට. එතකොට මතක තියාගන්න මේ ධන q1 තියෙන්නේ පෘෂ්ඨය උඩ. ගෞස් පෘෂ්ඨය තුළ q1 අහු වෙනවා. එහෙනම් අපි වෙනද වගේමයි ගණනය කිරීම phi equals phi EA q divided by epsilon naught. හැබැයි මේ q ට දාන්න ඕනේ අපේ ගෞස් පෘෂ්ඨය තුළ තියෙන මුළු ආරෝපණය. එහෙනම් අපේ ගෞස් පෘෂ්ඨය තුළ තියෙන මුළු ආරෝපණය q1 අපි මෙතනින් ගෞස් පෘෂ්ඨය ඇන්නේ. ඒ නිසා මේ q සමානයි q1 ට. එහෙනම් මෙතන දෙන්න ඕනේ q1. ඊට පස්සේ බලනවා අපේ ගෞස් පෘෂ්ඨයේ වර්ගඵලය. ගෝලයක වර්ගඵලය 4යි phi r වර්ගය. r වෙනකොට තියෙන්නේ. එහෙනම් මේකට ලියවෙන්නේ ඒ කියන්නේ 4යි phi a වර්ගය. එහෙනම් ඊවල උත්තරය හම්බ වෙනවා බලන්න. 1ට 4යි phi epsilon naught q1 බෙදීම a වර්ගය. මෙන්න A ලක්ෂයේ විභවය ලියන හැටි. දැන් අපි බලමු ඔය වගේම B ලක්ෂයේ විද්‍යුත් ශේෂ්ත්‍රය ලියන හැටි. අපි ඔය වගේම බලමු B ලක්ෂයේ විද්‍යුත් ශේෂ්ත්‍රය ලියන හැටි. එතකොට ගෞස් පෘෂ්ඨය අඳින්න වෙන්නේ මෙතනින්. තාමත් මේ විදිය තමයි ලියන්නේ. බලන්න එකපාර ලියන්න පුරුදු වෙමු. මේ q1 වෙනුවට දැන් ගෞස් පෘෂ්ඨය අඳින්නේ මෙතනින්. පෘෂ්ඨයට පොඩ්ඩක් පිටතින් අඳින නිසා මේ ඍණ q2 ආරෝපණයේ පෘෂ්ඨයේ තියෙන්නේ. ඒක අපේ ගෞස් පෘෂ්ඨය ඇතුළට
ධන Q1 ඍණ Q2 දෙකම හම්බෙනවා. එහෙනම් මෙතනට EA ලියලා Q1 ට දාන්න වෙන්නේ ඇතුලේ තියෙන මුළු ආරෝපණය ධන Q1 ඍණ Q2 දෙකම. බෙදීම එප්සයිලන් නම් අපි එකපාර ලියන්න පුරුදු වෙමු. මේ තියෙන ගෞස් පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය ගෞස් පෘෂ්ඨයේ ශේෂ්ඨඵලය දැන් ලියන්න මෙතන නිසා 4.5b වර්ගය මේක 4.5b වර්ගය ඒක මෙතනට එනකොට 4.5b වර්ගය කියලා එනවා. ඒ නිසා මේක 4.5b වර්ගය. ඒ නිසා බලන්න E වලට උත්තරේ එන්නේ 1/4.5 එප්සයිලන් naught Q1 Q2 ඒ විදියට යන්නේ. අපි පොඩ්ඩක් මේ හරිය එකපාරම ලියමු. ඒ නිසා අන්තිමට බලන්න මේක ලියන්න පුළුවන් 4.5b වර්ගය නිසා E වල උත්තරේ මම මේ ලියන්නේ b ලක්ෂයේ විභවය E වල උත්තරේ ලියන්න පුළුවන් එකයට 4.5 එප්සයිලන් naught එකක් වෙනවා b වර්ගයෙන් විතර තියෙනවා. මෙන්න එතකොට බලන්න b ලක්ෂයේ විභවය ලියන හැටි. විද්‍යුත් ශේෂ තීව්‍රතාවය a ලක්ෂයේ ශේෂ තීව්‍රතාවය හරි B ලක්ෂයේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය හරි ඒ දෙකම ලියන්න ගෞස් ප්‍රමේය. ඊළඟට අපි බලමු මේකේ විභවය A වල විභවයයි B වල විභවය ලියන්නේ කොහොමද කියලා. කෙටිම ක්‍රමය හරිම ලේසි විභවය ලියනකොට 1/4.5 එප්සයිලන් naught එකක් ලියනවා. හැම ආරෝපණයක විභවයක් ලියනවා. හැම ආරෝපණයක්ම ලියලිය යන්නේ අනන්තයට යනකම්ම තියෙන හැම ආරෝපණයකින්ම විභවයක් තියෙනවා. එහෙනම් බලන්න මෙතන අපි අගයන් ලියනකොට ධන Q1 වලිනුත් ඇති වෙනවා ඍණ Q2 වලිනුත් ඇති වෙනවා දුරෙන් බෙදුවහම අපි මේක දුරෙන් බෙදමු බලන්න. හැබැයි ඕනම වෙලාවක පෘෂ්ඨයට දැනෙන්නේ කොතන විභවයද කිව්වොත් ඇතුළට දැනෙන්නේ පෘෂ්ඨයේ විභවය. ඔන්න බලන්න. A ලක්ෂය දැන් මේ සිස්ටම් එකේ ආරෝපණ දෙකයි. ඒ නිසා විභවත් දෙකයි. ආරෝපණ දෙකේ විභවය තියෙනවා. ආරෝපණය ලියන දුර ලියන්නයි තියෙන්නේ. Q1 නිසා විතරයි ඔන්න දැන් ලියන්නේ. Q1 නිසා ඒ තියෙන සිම්පල් ඒ දුර. ඒක තේරෙනවා. ඊළඟ Q2 නිසා. හැබැයි Q2 නිසා ලියන්නේ ඇතුලේ. ඇතුළට දැනෙන්නේ පෘෂ්ඨයේ විභවය. එතකොට මේ Q2 නිසා ලියනකොට හිතෙන් මේ ඔක්කොම ආරෝපණය මේ ඔක්කොම ඇතුළ අමතක කරන්න. කරලා මේ ආරෝපණය නිසා ඇතුළ ලක්ෂයක විභවය ලියන්න. ආරෝපණයක් නිසා ඇතුළට හම්බෙන විභවය සන්නායකයක පෘෂ්ඨයේ විභවයමයි. පෘෂ්ඨය කියන්නේ b දුරකින් තියෙන්නේ. මෙන්න A ලක්ෂයේ විභවය. අපි ඔය වගේම B ලක්ෂයේ විභවය ලියමු. 1/4.5 එප්සයිලන් naught ධන Q1 ඍණ Q2. හරි. මේ දෙක නිසා තමයි දැන් ආයෙත් විභවය හැදෙන්නේ. හොද්දට මතක තියාගන්න විභව ලියද්දි ධන ඍණ ලියන්න ඕනේ. දැන් ලියන්නේ B ලක්ෂය. ඉස්සලා Q1 ආරෝපණය නිසා. දැන් Q1 නිසා කැපිටල් B තියෙන්නේ Q1 වලට එළියෙන් මතක ඇති සන්නායකයකට ආරෝපණයක් දුන්නා. පෘෂ්ඨය මතයි පිටතයි විභව ලියනකොට ආරෝපණය ගිහිල්ලා කේන්ද්‍රයෙන් තියලා E සහ V ලියන්න පුළුවන්. එහෙනම් Q1 නිසා පිටත ලක්ෂයක ලියන්න යන්නේ. එහෙනම් Q1 කේන්ද්‍රයෙන් තියලා මෙච්චර දුරකින් ලියන්න. එහෙනම් Q1 නිසා B Q2 නිසා නම් පෘෂ්ඨය මතමයි එන්නේ මේකත්. මේ දෙකම B වලට යන්නේ. මෙන්න ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල දෙකක් තියෙනකොට ඒ ගෝල දෙකටම ආරෝපණ දුන්නොත් E ලියන හැටි V ලියන හැටි. අපි තව මේක හොඳට පැහැදිලි වෙන්න ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල තුනක් සලකමු. මෙන්න මේ වගේ. මේ කියන්නේ ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල තුනක්.
මේවා අරයන් A මේක අරේ A ඊළඟට මේක අරේ B මේක අරේ C කියලා හිතමු. මේ සිම්පල් ABC. ඊළඟට මේ පෘෂ්ඨයේ සමවිභව පෘෂ්ඨයක් කියලා දන්නවා. ඒ පෘෂ්ඨයේ ඕනම ලක්ෂයක් වටේට එකම විභවයක් ගන්න A විද්‍යුත් ශේෂයක් තියෙනවා. මේක කැපිටල් B මේක කැපිටල් C කියලා ගමු. එහෙමනම් අපි ඉස්සල්ලාම මේකේ E අගයන් සහ V අගයන් ලියන්නයි යන්නේ. E අගයන් සහ V අගයන් බලන්න. මේවට දීලා තියෙන ආරෝපණය හිතන්න. ආරෝපණ වල අගයන් මේවට දුන්නු Q1 මේක Q1 මේක ඍණ Q2 මේක ආපහු ධන Q3. අපි ඉස්සෙල්ලම ලියමු. මෙතනින් අපි පටන් අරගෙන බලමු කොහොමද මේක ලියන මූලික ක්‍රමය කියලා. එහෙනම් බලන්න. E ලියද්දි ක්‍රමය දන්නවා. phi සමානයි phi කියලා පටන් ගන්නවා. එකක් E A වලින් ලියනවා. අනිත් එක Q divide by epsilon naught වලින් ලියනවා. මේකන ලියන ක්‍රමය. දැන් මෙතනට දාන්න අපේ ගෞස් පෘෂ්ඨය ඇතුලේ තියෙන මුළු ආරෝපණය. මෙතනට දාන්න ශේෂ්ඨඵල. අපි එහෙනම් පළවෙනියටම මෙතනින් ලියමු A වලයි B වලයි C වලයි අගයන්. හරි. මම එකක් ඉස්සෙල්ලා ලියන්නම්. EA phi සමානයි phi කියලායි පටන් ගත්තේ මතක ඇති. EA සමානයි Q divide by epsilon naught. එහෙනම් බලන්න අපිට A ලක්ෂය තමයි ඕනේ. එහෙනම් A ලක්ෂය විභවය කියන්නේ මෙතනින් සමවිභව පෘෂ්ඨයන් ඉන්නේ. ඒක ඇතුළට අහු වෙන්නේ Q1 විතරයි. මෙතන එන්නේ Q1 විතරයි. මෙතනට එන්නේ 4යි 5 A වර්ගය. එහෙනම් මේකෙන් බෙදනවා. උත්තරේ එන්නේ කියන්නේ 4යි 5 epsilon naught Q1 බෙදීම A වර්ගය. ඇත්තට මේ 4යි 5 A වර්ගය කියන එක පොඩ්ඩක් කඩලා ලිව්වා වැඩි කිරීමක් නිසා. කොහොම ලිව්වත් පදමාරු කෙරුවත් එක. ශේෂ්ඨඵලෙන් A වලින් තමයි බෙදෙන්නේ. ශේෂ්ඨඵලයේ 4යි 5 A වර්ගය epsilon naught තියෙන නිසා පදමාරු කරලා ලියපෙ විතරයි කියන්නේ. අපි B ලක්ෂයේ විභවයයි C ලක්ෂයේ විභවය එකපාර ලියමු ගණනය කිරීමකින් තොරව. B ලක්ෂයේ විභවයයි C ලක්ෂයේ විභවය ගණනය කිරීමකින් තොරවම ලියමු. හරි. මෙන්න A ලක්ෂයේ විභවය පැහැදිලි. එහෙනම් බලන්න B ලක්ෂයේ විභවය එකයට 4යි 5 epsilon naught ලිව්වා. ඇතුළට අහු වෙන මුළු ආරෝපණය දැන් මෙතන ලියන්නේ. ඇතුළට අහු වෙනවා Q1 Q2 දෙන්න. හැබැයි B ලක්ෂයේ ගෞස් පෘෂ්ඨ වර්ගඵලයනේ 4යි 5 B වර්ගයේ B වර්ගය නම් මෙතන තියෙනවා බලන්න. මෙන්න B ලක්ෂයේ විභවය. අපි ඔය වගේම C ලක්ෂයේ විභවය එකපාර ලියමු. එකපාර ලියමු ගණනය කිරීමකින් තොරව. ඒක දැන් අපි ඉතර ගන්න පුළුවන්. මේක තමයි B ලක්ෂයේ විභවය. හරි. අපි C ලක්ෂයට යමු. එකයට 4යි 5 epsilon naught ලිව්වා. ඇතුළට තියෙන මුළු ආරෝපණය plus Q1 මෙතනින් දැන් ගෞස් පෘෂ්ඨය ඇලෙන්නේ. ආරෝපණ තුනම අහු වෙනවා. plus Q1 minus Q2 plus Q3 තුනම අහු වෙනවා. බෙදීම කොච්චර ශේෂ්ඨඵලයක්ද 4යි 5 C වර්ගය. මෙන්න එතකොට අපි ලියපු ඔය A ලක්ෂයේ B ලක්ෂයේ C ලක්ෂයේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවයන් තියෙන හැටි. අපි ඊළඟට බලමු මේකේ විභවය ලියන්නේ කොහොමද කියලා. අපි ඒකත් එකපාර ලියන්න දක්ෂ වෙමු. විභවය මෙන්න ලක්ෂ 3 E A E C වහරි. අපි දැන් මේ විභව ලියමු. විභවය ලියනකොට මේ ලිවි ඔක්කොම E අපි V ලියන්නයි යන්නේ. විභවය ලියනකොට අනන්තයට යනකම් ආරෝපණ නිසා විභව හැදෙනවා. එහෙනම් අපි A ලක්ෂයේ විභවය
එකපාර ලියමු. මම ලියන්නම් k කියලා. k කියන්නේ 1ට 4යි 5 epsilon naught. ඉස්සෙල්ලා මම ඒකයාගේ මෙතන ලියලා ඉන්නම්. දැන් මෙතනත් මට k කියලාම ලියන්න තිබ්බා. ඊ ලියනකොට දක්ෂ ළමයි එහෙම තමයි ලියන්නේ. k වලාගේ 1ට 4යි 5 epsilon naught. අපි v a වලාගේ ලියමු. k වරක්. දැන් බලන්න අපේ පද්ධතිය ආරෝපණ කීයක් ඉන්නවද කියලා. 3ක්. q1 q2 q3. එහෙනම් මේ තුන් දෙනාම ලියා ගන්න මෙතන. plus q1 minus q2 plus q3. මේ තුන් දෙනා නිසා තමයි ලියන්නේ. දුරෙන් බෙදාගෙන ගියාම හරි. දැන් දුරෙන් බෙදාගෙන යන්න. a ලක්ෂය ලියන්නේ q1 නිසා a දුරකින් තියෙන්නේ. මේ දුර a. q2 නිසා අභ්‍යන්තර ලක්ෂයක ලියන්නේ. මම පැහැදිලි කර කිව්වා ආරෝපණයක් නිසා අභ්‍යන්තරයට දැනෙන්නේ ආරෝපණයේ ඉන්න පුෂ්ඨ විභවමයි සන්නායකවල ආරෝපණය ඇතුළට දැනෙන්නේ පුෂ්ඨය ඇතුළට දැනෙන්නේ ආරෝපණයේ ඉන්න පුෂ්ඨ විභවමයි ඇතුළේ හැමතැන විභවයක් එකයි කිව්වා ඒ පුෂ්ඨ විභවය පුෂ්ඨය කිව්වා මෙන්න පුෂ්ඨ විභවය q2 නිසා ඇතුළේ ඒ තියෙන්නේ ඇතුළට ලියද්දී පුෂ්ඨ විභවය ලියන්නේ ආරෝපණයක් නිසා පුෂ්ඨයට දැනෙන්නේ ආරෝපණයේ ඉන්න පුෂ්ඨ විභවමයි ඊළඟ c නිසා බලන්න c නිසා ඇතුලේ ඉන්නේ හැබැයි c නිසා ලියනකොට මේ ඇතුලේ දෙන්නම අමතක කරන්න දැන් q3 නිසා ඇතුලේ ලියන්නයි යන්නේ ඇතුලට දැනෙන්නේ පුෂ්ඨයේ ඉන්න විභවමයි මේක c මෙන්න ඔය කියපු a ලක්ෂ්‍ය විභවය ඔය විදියටම අපි දැන් ලියමු b ලක්ෂ්‍ය විභවය k වරක් k කිව්වේ 1/4යි 5 epsilon naught q1 බෙදීම ඍණ q2 බෙදීම ධන q3 බෙදීම කියලා කියනවා මේ q3 හරි මේ ලක්ෂ්‍ය ලියන්නයි යන්නේ q2 නිසා ඒ පෘෂ්ඨය මතමයි ලියන්නේ මේක b q1 නිසා ඉස්සෙල්ලා ලියන්නේ q1 නිසා ලියන්න යන්නේ එළිය ලක්ෂයක මේ q1 ට එළියෙන් ඉන්නේ එළියෙන් ලියන කොටයි පෘෂ්ඨයේ මතා ගියන් ලියන කොටයි ආරෝපණ කේන්ද්‍රය තියලා ලියන්න පුළුවන් මේ q1 කේන්ද්‍රය තියලා b දුරකින් ලියන්න නම් q1 බෙදීම b q2 නිසා පෘෂ්ඨයේ මතයි ලියන්න යන්නේ b ලක්ෂය ලියන්න යන්නේ මත කියන්නේ ඒකින්නේ b දුරේ ඊළඟ q3 නිසා ලියන්න යන්නේ පෘෂ්ඨයේ මතට මේ ඇතුලේ මොකද b ලක්ෂය තියෙන ඇතුලට දැනෙන්නේ පෘෂ්ඨයේ විභවමයි පෘෂ්ඨයේ විභවයෙන් මෙන්න b ලක්ෂය විභවය අපි ඔය වගේම c ලක්ෂය විභවය බලමු k වරක් q1 බෙදීම ඍණ q2 බෙදීම ධන q3 බෙදීම හැම ආරෝපණයක්ම ලියලා අවශ්‍ය දුරවල් වලින් බෙදන්න ඔන්න බලන්න c ලක්ෂය q1 නිසා එළිය ලියන්නේ q1 ආරෝපණයට එළියෙන් c තියෙන්නේ එහෙනම් එළිය ලියනකොට ආරෝපණ කේන්ද්‍රයෙන් තියාගන්න තිබ්බා මෙතනින් c දුර කිලිම්බා q2 නිසා බලන්න එළිය ලියන්නේ q2 නිසා එළිය තියෙන්නේ එහෙනම් ආරෝපණ කෙලින්ම කේන්ද්‍රයට අරන් යන්න කේන්ද්‍රයට අරන් ගිහලා මෙච්චර දුරකින් ලියන්නේ එහෙනම් q2 කේන්ද්‍රයට අරන් ගිහලා කොච්චර දුරකින්ද ලියන්නේ හරියටම c දුරකින් තමයි ලියන්නේ ඊළඟ q3 නිසා බලන්න පෘෂ්ඨය වගේ මම ගියේ වෙන්නේ එච්චර c දුරකින් මෙන්න මෙහෙමයි එක එක ලක්ෂවල විභව ලිවීම කරන්නේ ඊ ලිවීම කරන්නේ ඒ කේන්ද්‍රීය සන්නායක ගෝල තියෙනවා සන්නායක ගෝල වලට ආරෝපණයක් දුන්නාම ඒ වලට තියෙන ප්‍රේරණය අත ගන්න යන්න එපා ඝනකමක් නැත්තම් ප්‍රේරණය ගන්න යන්න එපා හරි ඊළඟට අපි බලමු මේ ඒකකේන්ද්‍රීය සන්නායක ගෝල දෙකක් කියලා. දැන් මෙන්න E ලියන හැටි දන්නවා V ලියන හැටි දන්නවා. හොද්දට මතක තියාගන්න ගවුස් ප්‍රමේයෙන් කරන්නේ E ලියන එක. ඒ ආශ්‍රයෙන් V ගන්න එක ඇත්ත. ඒ වුණාට ගවුස් ප්‍රමේය ප්‍රයොරිටයිස් කරන්නේ E ලියන්නේ. V ලියනකොට අපි බලනවා පෘෂ්ඨය මත ලියන හැටි කොහොමද දන්නවා? පෘෂ්ඨයේ ඇතුලේ ලියන හැටිත් දන්නවා. පෘෂ්ඨයේ පිට ලියන හැටිත් දන්නවා. මතයි පිටයි ලියනකොට ආරෝපණ කේන්ද්‍රය තියලා අවශ්‍ය දුරින් ගන්න. ඇතුලේ ලියනකොට
ආරෝපණයෙන් පෘෂ්ඨයේ විභවයමයි ඇතුළේ ඕනම ලක්ෂයකට දැනෙන්නේ සන්නායක නම්. හරි. අපි ඊළඟට මෙන්න මේ වගේ එකක් බලමු. සමහර වෙලාවකට ඕගොල්ලන්ට එක්සෑම් වල මෙන්න මේ වගේ ප්‍රශ්න දෙනවා. සමහර වෙලාවට මෙන්න මෙතන ආරෝපණයක් දෙන්නේ නැතුව මෙන්න මේ පෘෂ්ඨය භූගත කරනවා කියලා දෙනවා. දැන් මොකද වෙන්නේ කියලා අහන්න පුළුවන්. EV ලියනකොට මේකේ ලියන්න දන්නවා ඒ ලියන්න ඉස්සෙල්ලා විදියටමයි. හැබැයි මේක භූගත කෙරුවොත් දැන් හිතන්න මේ ඇතුළට විතරයි ආරෝපණය දීලා තියෙන්නේ. එහෙනම් ප්‍රේරණය ගන්න ගියත් මොනවා ගන්න ගියත් බලන්න මෙතන විභවය ශුන්‍ය වෙනවා. විභවය ශුන්‍ය වෙනකොට ආරෝපණය ශුන්‍ය වීමයි වෙන්නේ. පොළොවට ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා පොළොවේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා. එතකොට මෙතනට ආරෝපණයක් නැති නිසා මේක දිහා බලාගෙන මේක ඇතුලේ බිත්තිය. ඒතර යාට ප්‍රේරණය වෙන්නත් බෑ. යාට ප්‍රේරණයක් නැත්නම් යාට ප්‍රේරණය නෑ. ඒ නිසා මතක තියාගන්න ඒක කේන්ද්‍රීය සන්නායක ගෝල තියෙනකොට කොහෙන් භූගත කෙරුවත් ඒ භූගත ලක්ෂයට පස්සේ ඉස්සරහට තියෙන ගෝලවලට ආරෝපණ ප්‍රේරණයක් හම්බෙන්නේ නැහැ. විභවයට යනකොටත් එහෙමයි, ඊලියන කොටත් එහෙමයි. දැන් මේක තමයි ඒක කේන්ද්‍රීය සන්නායක ගෝලවල ඊලියන හැටි, වීලියන හැටි, ප්‍රේරණය ගන්නවද නැද්ද කියලා තීරණය කරන හැටි එක් එක් ලක්ෂ වලින් මේක භූගත කරනකොට ඒ භූගතයේ සම්බන්ධයෙන් v ලියලා ඒක 0 කරලා උත්තරයට යන හැටි. හරිම පැහැදිලි. අපි ඊළඟ කොටසේ බලමු පරිවාරක ගෝලවල කොහොමද ලියන්නේ කියලා.